සදහවත්නේ දුර ගමන් යන තනිව හැසිරෙන මේ සිත සංසුන් කර ගැනීමට පහසු කාර්යයක් නොවේ. සිතවිල්ලකින් පවා ජීවිතය වෙනස් කළ හැකි නිසා ඒ සිතුවිල්ල යහපත් ධර්මානුකූල සිතුවිල්ලක් බවට පත් කරන්න කුසලයෙහිම ජීවිතයේ පිහිටන්නට ඔබට මඟ කියා දෙන පින්වත් හෝරාවක් අපි පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් අපගේ ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙලෙස ආරම්භ කරනවා. වැඩමකොට වැඩ සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදු නාද පවත්වමින් පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වය දරමින් කටයුතු කරනවා කැනඩාවේ වෙසෙන වික්‍රමසූරිය පවුලේ දර්ශනී සේනානායක නිමේෂා රමේෂා නිහාල් වික්‍රමසූරිය එවැගේම මිනෝලි මිනිපිරිය ඒ පින්වත් පිරිස සමගින් කළුතර නාගොඩ උස්වත්ත සේනානායක පවුලේ සහ සම්බන්ධ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් අද මේ දේශනාව පින්වත් ඔබ හැමදෙනා මෙලෙස ශ්‍රවණය කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන්ගේ හිත සැප පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා
තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව මේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්ඡේන දනන්න රට්ටං න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි ශ්‍රද්ධාවන්තයා පවට අකමැති න අත්ත හේතුන පවට අකමැති පව පිළිකුල් කරන ප්‍රඥාවන්ත පුජ්‍යලයා තමන් නිසා කවදාවත් පව් කරන්නේ නැහැ. පරස්ස හේතු අනුන් නිසා පව් කරන්නේත් නැහැ. න පුත්ත මිච්ඡේන දරුවෝ නිසා පව් කරන්න කැමති වෙන්නෙත් නැහැ. ධනය නිසා පව් කරන්නෙත් නැහැ. රටක් නිසා පව් කරන්නෙත් නැහැ. න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං න ඉච්ඡේය කැමති වෙන්නේ නැහැ. අධම්මේන සමිද්ධි මත්තනෝ අධර්මයෙන් ලබන සමෘද්ධියට කවදාවත් කැමති නැහැ. අන්න එවන් පුජ්‍යලයට කියනවා සිල්වත් කියලා. ස සීලවා ඔහු සිල්වත්. ස පඤ්ඤවා ඔහු ප්‍රඥාවන්තයි. අංගේ පුජ්‍යලයා ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. ඒ පුජ්‍යලයා ඊටාම ධාර්මිකයි. මේක තමයි ගාථා රත්නේ සරල තේරුම. එතකොට කවුරුන් අරබයා මේ ගාථා රත්නේ දේශනා කොට වදාළද? අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ධම්මික කියලා තරුණ උපාසක මහත්තයෙක් හිටියා. ධම්මික උපාසක මහත්මයාගේ පොඩි කාලේ ඉඳලම තිබිච්ච බලාපොරොත්තුවක් තමයි මහාන වෙන එක. ඉතින් කොහොම හරි ওই කාරණාව මගහැරිලා තරුණ වයසට ඇවිල්ලා ආවා විවාහ වුණා. දැන් එක දවසක් විවේකීව තමන්ගේ බිරිඳට කතා කරලා කියනවා පොඩි කාලේ ඉඳලා මගේ තිබිච්ච බලාපොරොත්තුවක් තමයි මහාන වෙන එක. නමුත් ඒක තාම කරගන්න බැරි වුණා. නමුත් තාමත් මගේ මහාන වෙන බලාපොරොත්තුව අත්හැරිලා ගිහිල්ලත් නැහැ. මොකද කියන්නේ මම මහාන වුණාට කමක් නැද්ද කියලා ඇහුවා. ඇය ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි මම දැන් අම්මා කෙනෙක් වෙන්නයි සූදානම්. ඉතින් ටික දවසක් ඉවසලා ගියොත් නරකද කියලා. ඉතින් ඇගේ වචනයත් බොහෝම කැමැත්තෙන් බාර අරගෙන එදාගෙන් පස්සේ ඇයට සෑහෙන කාලයක් යනකම් මේ යෝජනාව කළේ නැහැ. නිසි කල් වයස් ගෙවිලා දරු ගැබ මෝරලා ඇය බොහෝම නිරුපද්‍රිතව දරුවෙක් බිහි කළා. දැන් දරුවත් බොහෝම සුවෙන් හැදෙනවා වැඩෙනවා. මුණින් පෙරලෙන කාලය ඉවරයි. දන බඩ ගාන කාලය ඉවරයි.
වැටි වැටි ඇවිදින කාලෙත් ඉවරයි. දැන් දරුවා තමන්ගේ පාඩුවේ සෙල්ලම් කරන තරමට ලොකු මහත් වෙනකන් හිටියා. දැන් ඇයට පුළුවන් දරුවා පැත්තක තියලා තමන්ගේ වැඩ ටික නිදහසේ කරගන්න. දරුවා ටිකක් ලොකුයි. මේ වෙනකම්ම ඇහුවේ නෑ මම යන්නද කියලා. හැබැයි දැන් අහනවා දැන් දරුවත් ලැබුණා. දරුවත් ටිකක් ලොකුයි. දරුවා තියාගෙන ඔබට ඔබේ කටයුතු කරගන්නත් දැන් පහසුයි. මම දැන් යන්නද මහාන වෙන්න කියලා. ඇයි කියනවා ස්වාමීනි දරුවා තව ටිකක් ලොකු වෙනකන් හිටියොත් නරකද කියලා. ආන් ඒ වෙලාවේ තීරණය කළා මගෙන් අහහ මේ වැඩේ කරන්න ගියොත් මට මේ කාරණාව මුදුන්පත් කරගන්න බැරි වෙයි. ඉපදිච්ච පුද්ගලයා වහවහ ජරාවටපත් වෙනවා. ජරා ජීර්ණ වෙච්ච පුද්ගලයා මරණය කරා ගමන් කරනවා. මම වෙනුවෙන් කරගත යුතු යුතුයකම තව තව ප්‍රමාද කරගත්තොත් මට මං වෙනුවෙන් යුතුයකම් කරගන්න මේ අතපයවත් මට වසඟ නැතුව යනවා. එහෙම වෙන්න කලින් මම වෙනුවෙන් යමක් කරගන්න ඕනේ කියලා හිතලා බිරිඳටත් නොකියම යන්න ගියා. ගිහිල්ලා පැවිදි වුණා. ධර්මයේ විනය හොඳට ඉගෙන ගත්තා. භික්ෂුන් වහන්සේලාගේ ඇසුරේ පැවිදි ජීවිතය මනාව උපනංව ගත්ත ගොඩනගා ගත්තා. පස්සේ කාලේ භාවනා කර්මස්ථාන ඉල්ලගෙන උන්වහන්සේ ටිකක් දුර ප්‍රදේශයකට ගිහිල්ලා තමන්ගේ කමටහන වැඩුවා. කාලයක් ගෙවිලා ගියා. සෑහෙන කාලයක් ඉක්ම යනකොට ධම්මික තෙරුන් වහන්සේට පුළුවන් වුණා පැවිද්දේ හැබෑම අර්ථය මුදුන්පත් කරගන්න. සව් කෙලෙස් නැසලා ධම්මික හාමුදුරුවෝ රහත් වුණා. රහත් වුණාට පස්සේ දැන් රහතන් වහන්සේ කල්පනා කරනවා යන්න ඕනේ පුරාණ බිරිඳයි පුතයි බලලා එන්න. එතකොට රහතන් වහන්සේට වෙනම තණ්හාවක් තියෙනවද පුරාණ බිරිඳ බලන්න? එහෙම තණ්හාවක් නැහැ. මේ තියෙන අනුකම්පාව. මේ ජීවිතේ කාලයක් තමන් එක්ක එකට හිටපු ළඟින් හිටපු උදව් උපකාර කරපු පිහිට වුණ කෙනෙක් තමයි තමන්ගේ බිරිඳ. තමන් නිසාම ඇය බිහි කරපු පුතා. ඒ දෙන්නට මගෙන් පිහිටක් නොලැබුණොත් මේ සංසාරේ තව කොච්චර දීර්ඝ කල් ඒගොල්ලෝ ඇවිදගෙන යයිද? නමුත් අපිට වැටහෙනවට වඩා රහතන් වහන්සේ නමකට සසර හොඳට වැටහෙනවා. සසර බය උන්වහන්සේ හොඳට දකිනවා. හැබෑම සත්පුරුෂයෙක් හැටියට මේ නරකාදියෙන් ඒ දෙන්න ඈතර කළොත් හොඳයි කියන චේතනාවයි තියෙන්නේ. උන්වහන්සේ දැන් ගමට වඩිනවා. උන්වහන්සේට මගදී හම්බ වෙනවා පුතා. අඳුර ගන්නවා මේ කවුද කියලා. පුතත් එක්ක ටික වෙලාවක් කතා බහ කළා. ඒ සතුටු සාමීචි කතාව අතරේ උන්වහන්සේ පුතාට ධර්ම දේශනා කළා. ඒ දේශනාව අහලා ඒ තරුණ පුතා තීරණය කළා මේ සංසාරේ මේ තරම් භයානක නම් ගිහි ගෙදර ඉඳගෙන සසර මඟ කෙරවල කරන්න බාධා වැඩි නම් මේ භයානක සංසාරයෙන් වහවහ ඈතර වෙන්න මාත් තාත්තා ගත්ත මගම ගන්න ඕනේ. එහෙම හිතලා ඔහුත් පැවිදි වුණා. ධර්මයේ විනය ඉගෙනගෙන සංඝ සෝබන ගතිගුණ පුරුදු වෙලා භාවනා කර්මස්ථාන ඉල්ලගෙන උන්වහන්සේ සසර ගමන කෙරවල කරගන්න තමන්ගේ හිත සංවර කරගන්න අවශ්‍ය භාවනාදී කටයුතු කරන අතරේ උන්වහන්සේ දවසක සව් කෙලෙස් නැසලා රහත් වුණා. එතකොට දැන් අර අම්මා දන්නවා ස්වාමියාත් මහාන වුණා පුතත් මහාන වුණා. දෙන්නම තමන්ගේ සංසාර ගමනත් ඉවර කරගත්තා. මම මේ ගිහි ගෙදර ජීවත් වුණා නම් කලක් ස්වාමියා වෙනුවෙන්
ස්වාමියා ගෙදරින් ගියාට පස්සේ පුතා වෙනුවෙන් දැන් මම මේ ගිහි ගෙදරට වෙලා යම් කෙනෙක් වෙනුවෙන් මෙතෙක් කල් ජීවත් වුණා නම් දැන් ඒ දෙන්නම ගෙදරින් ගිහිල්ලා. ඉතින් මම තාමත් මේ ගිහි ගෙදරට වෙලා කවුරු වෙනුවෙන් ජීවත් වෙන්නද? මමත් මහාන වෙනා කියලා හිතලා. ඇයත් ඒ බව රහතන් වහන්සේටත් දන්වලා. රහතන් වහන්සේලා දෙනමක්නේ. දෙනමටම දන් වෙලා මෙහෙණවරට ගිහිල්ලා පැවිදි වෙලා ඇයත් රහත් වුණා. එතකොට මේ පවුලම සසර හුඟක් පින් කරගත්ත අය බව අපිට හොඳට පේනවා. තුන් දෙනාම රහතන් වහන්සේලා. එතකොට ධම් සභාවට රැස් වෙච්ච භික්ෂූන් වහන්සේලා එක දවසක් මේ කාරණාව කතා බහට ලක් කළා. ධම්මික තෙරුන් වහන්සේ තමන්ගේ පවුලම මහාන කළා. තම පවුලටම යහපතක් කළා. තම පවුලම සංසාරයෙන් එතර කළා. කියන කාරණාව බොහොම ප්‍රීතියෙන් අගය කරමින් කතා කරනකොට දහම් සභාවට වැඩපු අපේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මම එන්න කලින් මොනවද සාකච්ඡා කරමින් හිටියේ? භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි ධම්මික තැන මහාන වෙලා තමන්ගේ ජීවිතයටත් අර්ථයක් කරගෙන තමන්ගේ පවුලටත් ඒ අර්ථය ඒ විදිහටම සාධනය කරලා දුන්නා. අපි ඒක තමයි කතා කර කර හිටියේ කියලා. ආන් ඒ කාරණාව පදනම් කරගෙන තමයි අපි අර මුලින් සඳහන් කරපු මාතෘකා ගාථා රත්නය දේශනා කොට වදාළේ. න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං න ඉච්ඡේය අදම්මේන සමිද්ධි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. එනම් අපි මුලින් මතක් කළා තේරුම කෙටියෙන් සිහිපත් කරනකොට න අත්ත හේතු තමන් නිසාවත් පරස්ස හේතු අනුන් නිසාවත් සීලවන්තයා ඥානවන්තයා ධාර්මික පුද්ගලයා පව් කරන්නේ නැහැ කියලා. අපිට සමාජයේ අපි කතා කරනවා සිල්වත් කෙනෙක්, ඥානවන්ත කෙනෙක්, ධාර්මික කෙනෙක් කියලා බොහෝ දෙනා සම්බන්ධයි. එතකොට මේ ගාථා රත්නයෙන් අපට පිළිබිඹු කරලා තියෙනවා සිල්වතා කොහොමද, නැනවතා කොහොමද, ධාර්මිකයා කොහොමද කියන කාරණාව. එහෙනම් සිල්වත්, නැනවත්, ධාර්මික අය කවදාවත් තමන් හින්දා පව් කරන්නේ නැහැ. මොනවද මේ තමන් හින්දා පව් කරනවා කියලා කියන්නේ? අපේ සුඛ විහරණයේ උදෙසා අපි කරන අකුසල කර්ම තියෙනවා ගොඩක්. අපේ සැපය උදෙසා අපි කරන පව්. අපි මෙහෙම කතා කළොත් කෙනෙක් රාරක් උබනවා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා වින්දනයක්. එතකොට ඒ වින්දනය වෙන කාටවත්ද? ඒ සැපය, ඒ විඳීම, ඒ සතුට Tamanටමයි. ඒ නිසා රාරක් උබනවා. හැබැයි ඒක හොඳ වැඩක්ද? ඒක නරක වැඩක්. අකුසල් සහගත ක්‍රියාවක්. නමුත් තමන්ගේ යහපත උදෙසා, තමන්ගේ සතුට උදෙසා, යහපතක් නෑ අයහපතක් තියෙන්නේ. තමන්ගේ සතුට උදෙසා තමන් නිසාම මේ වැඩේ කරනවා. වැරදි කාම සේවනය. තමන්ගේ සතුට උදෙසා එවන් කටයුතුත් කරලා පෞසිද්ධ කරගන්නවා. තමන්ගේ ගැලවීම, තමන්ගේ රැකවරණය හිතාගෙන යම් යම් අයගෙන් බේරෙන්න බොරු කියන අවස්ථා ඕන තරම් තියෙනවා. හොරකම් කරන අවස්ථාත් එහෙමයි. දුප්පත්කම නැති කරගන්න හොරකම් කරනවා. බඩගින්න නිමා ගන්න හොරකම් කරනවා. ධන සම්පත් වැඩි කරගන්න හොරකම් කරනවා. මේ වගේ නොඑක් අවස්ථාවන් වල එවන් අකුසලුත් කරගන්නවා. ප්‍රාණඝාතයත් එහෙම්මම තමයි පින්නතුනි. එතකොට මේ පංච දුෂ්චරිතේම තමන් නිසා කරගන්නවා.
දස අකුසලුත් ඒ විදිහටම කරනවා. මොනවද දස අකුසල් කියලා කියන්නේ? කයෙන් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, හිතින් කරන වැරදි 3යි. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. හිතින් කරන වැරදි 3. ඉතින් මේ වාගේ අකුසල තමන් නිසාම සම්පාදනය කරගන්නවා යම් අවස්ථාවන් වල තමන්ගේ බේරුමට, ගැලවුමට, සතුටට, විනෝදයට මේ කාරණාවල් උදෙසා. පරස්ස හේතු. අනුන් නිසා පව් කරනවා. අනුන් නිසා පව් කරනවා කියලා කියහම දැන් හිතලා බලන්නකෝ අපිට අපේ යාළු මිත්‍රයෝ කියලා ඉන්න අය ඔවුන්ගේ යහපත සුබ සිද්ධිය වෙනුවෙන් අපි ලව්වා කොච්චර බොරු කියවනවද කියලා. අපි කියමු කෙනෙක් කාගෙන් හරි ණයට මුදලක් අරගෙන. දැන් මුදල් හිමියා මුදල ගත්ත කෙනාට දුරකථනයෙන් කතා කරනවා කවදද මට මුදල් දෙන්නේ. එතකොට ඒ පුද්ගලයා දන්නවා ඇමතුමා අහවලාගෙන්. ළඟ ඉන්නවා තමන්ගේ මිත්‍රයා. ඔහුට දීලා කියනවා මම මේ වෙලාවේ ළඟ නැහැ කියන්න. මේ වගේ මොනවා හරි දෙයක් කියන්න කියනවා. එතකොට මට සිද්ධ වෙනවා ඔහු බේරගන්න මම පව් කරගන්න සිද්ධ වෙනවා. අනුන් නිසා මම පව් කරනවා. එතකොට ඒ වාගේ අනුන්ගේ කටයුතු වෙනුවෙන් තමන්ගේ යාළු මිත්‍රයෝ බේරා ගැනීම වෙනුවෙන් අපි අපේ ජීවිතයට මොනතරම් අයහපතක් කරගෙන තියෙනවද? අනුන් බේරන්න ගිහිල්ලා අපි අමාරුයි වැටෙන තැන්. මේ ජීවිතේ දැනට කරගෙන යනකොට හිතෙන්නේ මං අමාරුයි වැටුණා කියලා. නමුත් අපිට පස්සේ තමයි තේරෙන්නේ අනුන් හින්දා කොච්චර අමාරුයි වැටිලාද කියලා. තවත් හිතලා බලන්නකෝ. තමන්ගේ අම්මට තාත්තට හිරිහැර කරනවා හරියට සමහර අය. බිරිඳක් නිසා මව්පියෝ අත්හැරපු අය කොච්චර ඉන්නවද? බිරිඳ නිසා මව්පියන්ට ගහපු අය කොච්චර ඉන්නවද? බිරිඳ නිසා මව්පියන්ට බනින අය කොච්චර ඉන්නවද? ඒ විතරක් නෙමෙයි මව්පියෝ මරපු අයත් මේ ලෝකේ ඉන්නවා. අනුන්ගේ උවමනාවක් මාළව්ව පිරිමහ ගන්නවා. එතකොට පුද්ගලයා තුළ තියෙන රාගය නිසා අපි කොයිතරම් අකුසල් සම්පූර්ණ කරගෙන තියෙනවද? මේ රාගයට වසඟ වීම කියන එක මේ ලෝකේ හරි භයානක තැනක තියෙන්නේ. රාගයේ ගින්නක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකනේ. ඕක පින්නතුනි මේ අද සමාජයේ අපිට විතරක් නෙමෙයි. අතීතයේ ඉඳලම කල්පනා කරලා බලනකොට ওই ප්‍රශ්නේ ඔහොමම තිබිලා තියෙනවා. මහා මුගලන් මහරහතන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙන්න පාරමිතා පුරාගෙන ඉන සංසාරී තමන්ගේ බිරිඳ නිසා අම්මයි තාත්තයි දෙන්නම මරලා දැම්මා. ඒකයි මම කිව්වේ මේ අද විතරක් තියෙන කටයුත්තක් නෙමෙයි කියලා. තවත් ඒ වාගේ සසර ගමනේ කොයි තරම් මව්පියන්ට එරෙහි වෙච්ච අවස්ථා තියෙනවද? බිරින්දෑවරු නිසා. ඒ අය සමහර වෙලාවට බොරු කියන්නේ. කේලමක් කියන්නේ. මව්පියන් ළඟ එහෙම වැරදි නෑ. නමුත් වයෝවෘද්ධ මව්පියෝ නිවසේ ඉන්නවට අකමැත්ත නිසා නොඑක් දේවල් කියවලා අර පුද්ගලයා අවුස්සලා කේන්ති ගස්සලා සමහර වෙලාවට ඔහු ලව්වා මව්පියෝ ගෙදරින් එළියට ඇදලා දැම්මනවා. අනාථ නිවාසවල ගෙනහිල්ලා දැම්මනවා. මහපාරේ අසරණ කරවනවා. සමහරලාට මරලත් දානවා. හැබැයි ජීවිතේ අපිට හැමදාම හිටපු සත්පුරුෂයෝ තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. දරුවන්ට කුමන හෝ කරදරයක් වුණොත් මව්පියෝ කොයි මට්ටමක කොයි විදිහක හිටියත් තමන්ගේ දරුවා පිළිබඳව හොයලා බලනවාමයි. ධර්මයේ බොහෝ තැන්වල කතා කරනකොට සඳහන් කළේ ඔය දෙවියන්ට එහෙම නිතර පින් දෙනකොට
දෙවියෝ අපට කොහොම බලනවද කියන කාරණාව ධර්මයේම සඳහන් කරලා තියෙන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවට බලනවා වගේ බලනවා කියලා. එතකොට අම්මා හැර තාත්තා හැර දරුවන්ට ඒ තරම්ම සමීප වෙච්ච තව කවුරුවත් මේ ලෝකේ නැහැ. නමුත් දරුවෝ රාගාධික වෙච්ච නිසා රාගයට වසඟ වෙච්ච නිසා මව්පියන්ට වඩා බිරිඳට කැමැත්තක් ඇති කරගත්ත නිසා ඇය කියන නිසා මව්පියන්ට ඕන තරම් කරදර කරන්න පෙළඹෙනවා. නමුත් ඇය හැබෑවටම ඇගේ ස්වාමියාට ලෙන්ගතු නම් ඔහු ලව්ව මේ වාගේ දරුණු අපරාධ කරනවද? දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට අපේ පින්නතුන් අහලා තියෙනවා සම්මාදිට්ඨියේ කාරණා දෙකක් අත්ති මාතා අත්ති පිතා. මවෙක් ඇත පියෙක් ඇත. දසවස්තුක සම්මාදිට්ඨියට මව සහ පියා කියන දෙන්නගේ නම ඇතුල් වුණා කියලා කියන්නේ මේ ලෝකේ විශේෂ දෙන්නෙක් නිසා. අම්මා තාත්තා කියලා කියන්නේ ලෝකේ විශේෂ දෙන්නෙක්. ඒකයි මෙතෙන්ට අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහට මව්පියන්ට කරදර කරමින් ඥාතීන්ට කරදර කරමින් සහෝදර සහෝදරියන්ට හිරිහැර කරමින් අපි කටයුතු කරනවා තවත් කෙනෙකුගේ වමනාව නිසා අනුන් නිසා. අනික් පැත්තෙන් අපි දරුවෝ නිසා පව් කරගන්නවා. අපි සහෝදර සහෝදරියෝ නිසා පව් කරනවා. අපි ඇසුරු කරන යාළුවෝ මිත්‍රයෝ නිසා අපි පව් කරගන්නවා. ඒත් අනුන් නිසා. නමුත් ඥානවන්තයා කවදාවත් තමන් නිසාවත් අනුන් නිසාවත් පව් කරන්නේ නැහැ. නපුත්ත මිච්චේන ධනන්න රට්ටං. දරුවෝ නිසා පව් කරන්නෙත් නැහැ. දැන් මව්පියෝ විශේෂයෙන්ම පව් කරන තැනක් තමයි දරුවෝ. දරුවෝ හින්දා හරියට පව් කරනවා. දරුවෝ ගැන බොරු වර්ණනා කරනවා සමහර වෙලාවට. එහෙම කරන්න ගියහම දරුවන්ට යහපතක් වෙයි කියලා හිතනවද? ඕනෑම කෙනෙක් ප්‍රමාණයට වඩා අගය කරන්න හොඳ නැහැ. ප්‍රමාණයට වඩා අගය කරාම ඒ පුජ්‍යලයට එතනින් එහාට යන්න දිහක් නැහැ. දැන් අපි කියමු පොඩි ළමයෙකුට රම්පදක්කමක් දෙනවා. දැන් එතනින් එහාට එයාට රම්පදක්කම් ගන්න ආසාවක් නැහෙනේ. කුඩා කාලෙම හම්බ වෙලා තියෙන්නේ. නමුත් කුඩා කාලේ ඉඳලා බලාපොරොත්තුවක් ඇති වෙච්චහම මම කවදා හරි දවසක මේ ශේෂ්ත්‍රයෙන් රම්පදක්කමක් ගාවට යනවමයි කියලා ඔහු එතෙන්ට වෙහෙසෙනවා. ඉතින් අපි දරුවෙක් නමුත් අගය කරන්න ගියහම ඉන්න තැන නැති තැන කොතනවත් සීමාව ඉක්මවලා අගය කරන්න ගියහම ඒ දරුවා එතනින් එහාට තමන්ගේ යහපත දිහා බලන්නේ. ඒ තමන් ගාව නැති ගුණයක් සමාජයේ කතා කරනවා. එතකොට අපි දරුවෝ ගැන වර්ණනා කරන්න කියලා සමාජයට බොරු කියනවා. දරුවෝ ගාව එහෙම ගුණ නැහැ. නමුත් අපි බොරුවට කියනවා. ඊළඟට දරුවෝ සනසන්න ගියහම ඒත් අපි බොරු කියනවා. දරුවෝ නලවන්න ගියහම ඒත් අපි බොරු කියනවා. අම්මා කොච්චර බොරු කියා ගන්නවද? දරුවා සනසන්න ගිහිල්ලා. හැබැයි ඒකේ පාඩුව කාටද? අම්මටයි දරුවටයි දෙන්නටම පාඩුයි. ඒ ඉතින් කාලයක් ගියාම දරුවා දැනගන්නවනේ අම්මා කියන්නේ බොරු කියලා. සනසන්න නලවන්න ගියාම කියපු බොරු පස්සේ කාලේ යා දැනගන්නවා මේ කියන්නේ බොරු කියලා. ඊට පස්සේ දරුවා සමහරලාට අම්මත් එක්ක රණ්ඩු සරුවල් කරනකොට එකට එක කියනකොට වෙනත් අකුසල කර්ම වල යෙදෙනකොට අම්මා එදාටත් ළඟට ගිහිල්ලා කියන පුතේ අම්මට සැර කරන්න එපා. අම්මත් එක්ක එකට එක කියන්න එපා. මේ විදිහේ අකුසල් කරන්න එපා. අපාය යනවා. සංසාරි දුක් විඳින්න වෙනවා. අම්මා දැන් කියන්නේ ඇත්ත. හැබැයි ළමයා එදාටත් හිතන්නේ අම්මා කියන්නේ බොරු කියලා. ඒ නිසා අම්මගේ වචනය පිළිගන්නේ නැහැ. ඒක හැල්ලු වෙච්ච වචනයක් වෙනවා. දරුවට අනර්ථයක් වෙච්ච තැනක්. නමුත් ධාර්මික පුජ්‍යලයා ඥානවන්ත පුජ්‍යලයා කවදාවත්ම කිසිම හේතුවකින් දරුවෙක් නිසාවත් බොරුවක් කියන්නේ නැහැ. අකුසලයක් කරන්නේ නැහැ.
දැන් හිතන්නකෝ මව්පියෝ ඔය දරුවෝ සම්බන්ධ ගැටුම් වලදී පාසල්වලදී විශ්වවිද්‍යාලවලදී රැකියා ස්ථානවලදී ගෙදර දොරේ ජීවත් වෙනකොට මේ දරුවෝ සම්බන්ධ නොයෙක් ප්‍රශ්නවලට පැටලිච්ච දෙමව්පියෝ මොන තරම් අකුසල් කරගන්නවද කියලා. මිනී මරණ තැනට යනකම් යනවනේ. නමුත් ධාර්මික ශ්‍රද්ධාවන්ත ඥානවන්ත පුද්ගලයා කවදාවත් තමන්ට අයහපතක් කරගන්නේ නැහැ කවුරුවත් නිසා. ඊළඟට ධනය නිසා පව් කරන්නේ නැහැ කවදාවත්. මේ ලෝකේ ධනය නිසා කොච්චර පව් කරනවද? මිනිස්සු බොරු කියන්න ගියාම 750 රුපියලටත් බොරු කියනවා. බොරුවක් කියලා කියන්නේ කර්මපතයක්නේ. කර්මපතයක් කියලා කියන්නේ මරණාසන්න මොහොතේ මතක් වුණොත් අනිවාර්යයෙන්ම නිරේ උපද්දවනවා. කර්මපත කියන්නේ ඒවට. එතකොට අපි 750 රුපියලට බොරු කියන අවස්ථා කොච්චර තියෙනවද? අපි කියමු අපි එළවලු ගන්න යනවා. කඩින් කියනවා මෙච්චරයි මිල කිලෝ එකක්. අපි මේ මුදලාලිට බොරුවට කියනවා අපි එහා පැත්තෙනුත් බලලා යාවි එතන නම් මෙච්චරයි. අපි එහා පැත්තට ගියෙත් නැහැ. අපි එහා පැත්තෙන් ඇහුවෙත් නැහැ. මේ රුපියල් 5ක් 10ක් අඩු කරගන්න. ඇඳුම් ගන්න ගියාමත් එහෙමයි. මේ වාගේ නොයෙක් තැන ධනය රැකගන්න අපි බොරු කියනවා. එතකොට මුදලාලිලත් ධනය හම්බ කරගන්න අපට බොරු කරනවා. තරාදීන් කිරන්න ගියාම කොච්චර හොර කරනවද? ලාහින් සේරුවෙන් බුසලෙන් මනින්න ගියාම කොයිතරම් වංචා කරනවද? තුලාකූට මානකූට භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙන්නේ. ඒව අපට අයහපතක් කරනවා. නමුත් පාරිභෝගිකයත් ව්‍යාපාරිකයත් දෙගොල්ලම ධනය නිසා පව් කරගන්න ඕන තරම්. ධර්මයේ නම් සඳහන් කළේ රටක් දෙන්නම් කියලා කීවත් වැරද්දක් කරන්න එපා කියලා. බොරුවක් කිව්වොත් රටේ රජකම හම්බ වෙනවා. සඳහන් කළේ ඒ රජකමෙන් කමක් නැහැ බොරුව නොකිය ඉන්න කියලා. ඒ රජකමට වඩා වටිනවා තමන්ගේ කටින් බොරුවක් නොකියන එක. ආන් ඒකයි සඳහන් කළේ තමන් නිසා පව් කරන්නත් එපා, අනුන් නිසා පව් කරන්නත් එපා, දරුවෝ නිසා පව් කරන්නත් එපා, ධනය නිසා පව් කරගන්නත් එපා, රටක් නිසා පව් කරගන්නත් එපා කියලා. ඊළඟට සඳහන් කළා න ඉච්ඡේය අධම්මේන සමිද්ධිමත්තනෝ. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්තටනේ. එතකොට න ඉච්ඡේය කැමැති වෙන්න එපා. අධම්මේන අධාර්මිකව සමිද්ධිමත්තනෝ. අධාර්මිකව ලබන සමෘද්ධියට කවදාවත් කැමති වෙන්න එපා. අධාර්මිකව ලැබෙන ධන සම්පත් වලට කවදාවත් ඉඩ දෙන්න එපා. සමහරු හොරකම් කරනවා. සමහරු මංකොල්ල කනවා. සමහරු වංචා කරගන්නවා. මේ ඔක්කොම එක සමානයි. ඒ විතරක් නෙමෙයි. තව සමහර අය ධනය උපයන්න ගියහම සමෘද්ධියක් යහපතක් සකස් කරගන්න ගියහම අපි මොන තරම් අකුසල් කන්දරාවල් රැස් කරන අවස්ථා ජීවිතයක මුණ ගැහෙනවද? ආන් ඒක නිසා දේශනා කරනවා අපිට මේ ධනය නැති වුණා කියලා රටගම අල්ලන්න බැරි වුණා කියලා අධාර්මිකව ලබන ධනයක් කවදාවත් අගය කරන්න එපා. අධාර්මිකව ලබන ධනයකින් කවදාවත් සතුටු වෙන්න එපා. දැන් හිතන්නකෝ ඉක්මනට ධන සම්පත් ලබන්න පුළුවන් වැඩපිළිවෙළවල් ලෝකෙ කොච්චර තියෙනවද? මස් පිණිස සත්තු විකුණන්න පුළුවන්. එකවර කෝටි ගණන් ගන්න පුළුවන් අවස්ථානේ. සමහර ගොවිපළවල් වල සත්තු ලක්ෂ ගණන් එකවර අලෙවි කරනවා. කෝටි ගණන් අතට ගන්නවා. තවත් ඉතාම පහසුවෙන් ධනවත් වෙන්න පුළුවන් ක්‍රම රාරක් විකුණන්න පුළුවන්. ඊටත් වඩා වේගින් ධනවත් වෙන්න පුළුවන් මත් කුඩු, මත් පෙති මේ වගේ ಜಾති විකුණන්නත් පුළුවන්. බලාගෙන ඉන්නකොට තමන් වෙනුවෙන් ධනෙ ගොඩ ගැහෙනවා.
නමුත් පින්නතුනි මේ හම්බ කරපු ධනෙ යම් දවසක ඔක්කොම මෙහෙ දානවනේ අපි. ඔක්කොම මෙහෙ අතහැරලා අපි විතරක් යන්න යනවා. මෙහෙ ජීවත් වෙනකන් හම්බ කරපු දෙයක් තියෙනවා. මෙහෙ අතහැරලා යන්න යනකොට මේ රුපියල් කාසියමකවත් ගෙනියන්න බෑ. ඒ ගමන පිටත් වෙන්න ගිහිල්ලා බලනකොට අරන් යන්න මග වියදම් මොකවත් නැහැ. හම්බ කරපුවා ඔක්කොම ගෙනියන්න බැරි දේවල් දැන් දීර්ඝ ගමනකට බහින්න වෙලා තියෙනවා. මග වියදම් නැහැ. මග වියදම් නැතුව මගට බැස්සාම මොකද වෙන්නේ? මොන තරම් අසරණ වීමක් අසරණ වෙනවද? සංසාරේ අසරණ වෙන්න ගියහම මේ අසරණ වීම වාගේ නෙමෙයි ඒක. ආන් ඒක නිසා දේශනා කළා. ධනං චජේ යෝපන අංග හේතු. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන් හරි හම්බ කරගත්ත ධනය අත්හරිනවලු තමන්ගේ අංග වෙනුවෙන්. ශරීරාංග වෙනුවෙන් ධනය අත්හරිනවා. අපි කියමු අතක් කිසියම් අසනීපයකට භාජනය වුණා කියලා. රෝගයකට ගොදුරු වෙලා අත පන නැහැ. තුවාල වෙලා. දැන් මෙතෙක් කල ධනට පිනට යුතුයකම් වලට මොකේටවත් දුන්නේ නැති සල්ලි දැන් එළියට ගන්න ඕනේ අත සනීප කරන්න. වියදම් කරනවා. ඉංග්‍රීසි වෛද්‍යකමත් කරනවා. සිංහල වෛද්‍යකමත් කරනවා. තව කරන්න තියෙන කෙන් ක්‍රමත් කරනවා. බලිතොයිල් ආදියත් කරනවා. මේ හැම දෙයක්ම කර අත සනීප කරන්න වෑයම් කරනවා. දැන් හරි හම්බ කරගෙන සාක්කුවේ බැංකුවේ තිබුණ මුදල් දැන් ඉවරයි. නමුත් තාම අත සනීප නැහැ. මෙතෙක් කල හරියට කෑමට බීමට Tamanටවත් වියදම් කරගත්තේ නැහැ. එහෙම අය අතීතයේත් හිටියා අදත් ඉන්නවා. යුතුයකම් කරන්නවත් ධනෙ වියදම් කරපු නැති අය දැන් අතට වියදම් කරනවා. මුදල් ඉවරයි දැන් ඊට පස්සේ පටන් ගන්නවා වාහන විකුණන්න. ඉඩකඩම් උගසට තියන්න. ඉඩකඩම් විකුණන්න. දැන් ඒවටත් ලෑස්ති වෙනවා. ඊළඟට පිට රටත් යනවා. මෙහෙ බැරි නම් පිට රටත් යනවා. හැබැයි කොහෙන්වත් අත සනීප වෙන්නෙත් නැහැ. දැන් තිබ්බ ධනයත් සෑහෙන්න ඉවරයි. අන්තිමට වෛද්‍යවරු කියනවා තවත් මෙහෙම තියාගෙන හිටියොත් මේකෙන් පැතිරෙන විස බීජ ශරීර අභ්‍යන්තරයටත් ගිහිල්ලා ජීවිතයට හානි වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ආන් ඒ ඉඩකඩ අවම කරගන්න නම් කරන්න තියෙන විකල්පය තමයි අත සුදුසු තැනකින් ඉවත් කරන එක. ජීවිතයට හානි වෙනවා කියලා කීවට පස්සෙත් තවත් අත තියාගෙන ඉන්න කැමති වෙනවද? ලොකු බයක් දැනෙනවා. ජීවිතේ රැකෙනවා නම් අත ඕනේ නැහැ. හැබැයි දැන් තිබ්බ දේවල් ඔක්කොම අතට වියදම් කරලා ධනං චජේ යෝපන අංග හේතු. ධනය වියදම් කරනවා අංග රැකගන්න. ජීවිතේ රැකගන්න වෙච්චාම අංග අත්හරිනවා. මෙච්චර කල් වියදම් කරපු අත අත්හරිනවා ජීවිතේ නැති වෙනවා කීවට පස්සේ. දේශනාවේ සඳහන් කළා මේ ලෝකේ ජීවත් වෙන ඥානවන්තයා ධනය වෙනුවෙන්වත් ශරීරාංග වෙනුවෙන්වත් ජීවිතේ වෙනුවෙන්වත් පව් කරන්නේ නැහැ කියලා. ජීවිතේ නැති කරනවා කියලා කිව්වත් අකුසලයෙන් ඈත් වෙනවා. ඕකට තමයි පින්නතිනි කියන්නේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. අපේ ධර්මයේ සඳහන් කළා අර ධාර්මික තිස්ස රජුරුවන්ගේ කාලේ උපාසක මහත්මියක් ගැන මේ කාරණාව තහවුරු කරන්න හොඳ කතාවක් ඒක. රජුරුවන්ට ලොකු ආසාවක් ඇති වුණා වටුමස් කන්න. රජුරුවන්ට වටුමස් කන්න ආසයි. හැබැයි රජුරුව දැන් ඇමතිවරුන්ට කතා කරලා කිව්වොත් මට වටුමස් කන්න ආසයි කියලා හෙට වෙනකොට මාලිගාව වටුවන්ගෙන් පිරෙන්න පුළුවන්. රජුරුව දන්නවා ඒ මරණ හැම වටුවෙක්ම මම වෙනුවෙන් මරන්නේ. ඒකට රජුරුව කැමති නැහැ. දැන් අපි කඩේට ගිහිල්ලා
මාළු වෙළඳපොලෙන් මාළු ගත්තාම ඒ මාළු කවුරුවත් මං වෙනුවෙන් මරපු අය නෙමෙයිනේ. ඒ මාංශය අරන් ආවා කියලා මට වරදක් වෙන්නේ නැහැ. එතකොට දැන් රජ්ජුරුව කිව්වොත් මට වටුමස් ඕනේ කියලා අනිවාර්යෙන් වටුව මරන්නේ රජ්ජුරුව වෙනුවෙන්. රජ්ජුරුවන්ට ඕනේ එහෙම නොකර මස් ටිකක් හොයාගන්න. ඉතින් රජ්ජුරුවන්ට සැකයක් තියෙනවා කාටද කියන්නේ මම වෙනුවෙන් ප්‍රාණඝාත කරන්නේ නැති කෙනෙකුට මේක කියන්න ඕනේ. ඉතින් රජ්ජුරුව කාට කතා කරලා කිව්වත් රජුට තියෙන ගෞරවයත් හම්බ වෙන තාන්න මාන්න වලටත් ලෝභ වෙච්ච අය අනිවාර්යෙන් රජු වෙනුවෙන් මරනවා. රජ්ජුරුව අවුරුදු 3ක් හෙව්වා සුදුසු කෙනෙක්. ආන් ඊට පස්සේ රජුරුව එක දවසක් කතා කරලා අහනවා ඊටාම උසස් විදිහට සිල් රකින්න කෙනෙක් මගේ රාජ්‍යයේ ඉන්නවද කියලා. අර උපාසක මහත්තයෙක් ගැන දැනගත්ත කෙනෙක් කිව්වා එහෙමයි ස්වාමීනි. එහෙම කෙනෙක් ඉන්නවා. මට මුණ ගැස්සන්න කිව්වා. උපාසක මහත්තයා රජුරුවන්ගේ පණිවිඩයට මාලිගාවට ගියා කතා බහ කළා. ආපහු යන්න ගියා. ඒ පිටිපස්සෙම රජුරුව කුකුලෙක් යවනවා. උපාසක තැනට මේ කුකුලා දීලා කියන්නේ හෙට මට මේක උයලා ගෙනත් දෙන්න කියලා. රාජපුරුෂයාත් ගෙනහිල්ලා කුකුලා දීලා කිව්වා රජුරුව මේක උයලා ගෙනත් දෙන්න කිව්වා. උපාසක මහත්තයා කිව්වා මේ මට ප්‍රාණඝාත කරන්න බෑ. මැරිච්ච කුකුලෙක්ගේ මස් ගෙනල්ලා දුන්නොත් මං උයලා දෙන්නම් කියලා. රජුරවන්ට ගිහිල්ලා කිව්වා. රජුරු පහුවදා එන්න කිව්වා. රාජ ආඥාවට පිටු පෑවා. දංගෙඩියට ගෙනහිල්ලා බෙල්ල කපන්න කිව්වා. වදමල් කරේ දාලා රතුරේදී අන්දලා වදක බෙර ගහ වදකයෝ කඩුවත් අමෝරගෙන දංගෙඩිය ගාවට අරන් යනවා. උපාසක තැනත් යනවා. දංගෙඩිය ගාවට ගෙනහිල්ලා කොටේ උඩින් බෙල්ල තියලා රජුරු පණිවිඩයක් දීලා තිබ්බා. ආයිත් කුකුලෙක් ගෙනහිල්ලා උපාසක තැනට දෙන්න. දීලා කියන්නේ දැන් තියෙන්නේ බෙල්ලට කඩුව පාත් කරන එක විතරයි. උඹට ජීවිතේ ඕන නම් මේ කුකුලා මරලා උයලා දීපන්. නැත්තම් කුකුලා මරන්න කැමති වෙනි. උයලා දෙන්නම් කියලා කියාපන් කියලා කිව්වා. එහෙම කියලා කුකුලා අතට දුන්නා කියලා. උපාසක මහත්තයා කුකුලා ගත්තා. අරගෙන දංගෙඩියෙන් බෙල්ල කෙලින් කරලා කුකුලගේ ඔළුව අත ගාලා කුකුලට කියනවා මගේ පණ ඔබ ගනි. දැන් ඔබ මැරුවොත් මගේ පණ බේරෙනවනේ. කමක් නෑ මගේ පණ ඔබ ගනි. මැරෙන්න තියෙන ඔබේ පණ මට දියන්. කියලා කුකුල අහසට විසික්කා. රජුරවන්ට අනිත් පැත්තෙන් පණිවිඩය ගියා මේකයි කෙරුවේ කියලා. රජුරෝ දැනගත්තා ජීවිතේ ගියත් ප්‍රාණඝාත කරන්නේ නැති මිනිහෙක්. ගරු සම්භාවනීය විදිහට මාලිගාවට එක්ක ගිහිල්ලා රහසින් කිව්වා ඔබ මරන්න නෙමෙයි මම හැදුවේ. ඊටාම හොඳින් සිල් රකින්න කෙනෙක් මම හෙව්වේ. අවුරුදු 3ක් තිස්සේ මට තණ්හාවක් තියෙනවා වටුමස් කන්න. ඒ ආසාව කියාගන්න කෙනෙක් නැතුව හිටියේ. උපාසක තැන කිව්වා ඕකේ හැටි දෙයක්ද මහරජා. කලින් කියන්න එපයි කියලා. වෙළඳ පොළට ගිහිල්ලා වටුව 3 දෙනෙක් අරගෙන උයාගෙන ගිහිල්ලා රජුරවන්ට දුන්නා. ඒකනේ කරන්න තිබුණේ. එතකොට ඔය කාරණාවත් එක්ක කියනවා තමන්ගේ ජීවිතේ නිසාවත් පව් කරන්න එපා කියලා. අංග නිසාවත් ධනය නිසාවත් තමන් නිසාවත් පව් කරන්න එපා. ආන් එහෙම කටයුතු කරනවා නම් කෙනෙක් ඔහු තමන්ට යුතුයකම් කරගත්ත කෙනෙක්. මේ ලෝකේ ජීවත් වෙන අපි කී දෙනෙකුට යුතුයකම් කරනවද? අම්මා තාත්තා වෙනුවෙන්, දුව දරුවෝ වෙනුවෙන්, ස්වාමියා බිරිඳ වෙනුවෙන්, නෑදෑයෝ වෙනුවෙන්, ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මේ නොයෙක් අය වෙනුවෙන් අපි විසින් කළ යුතු යුතුයකම් කොච්චර තියෙනවද? ඒ යුතුයකම් අපි කොච්චර හොඳට කරනවද? ඒ යුතුයකම් කොච්චර හොඳට කරලා අපි හොඳ අය බවට පත් වෙනවද? වෙනතුනේ එකක්වත් වැඩක් නැහැ. ඒ ඔක්කොම නිෂ්ප්‍රයෝජන වෙනවා. ඒ කියන්නේ වාහක යනවා කියන එක නෙමෙයි. ඒ යුතුයකම් කරන අතරේ මම වෙනුවෙන් කරගත යුතු යුතුයකම් ටිකක් තියෙනවා. මම ඒකත් කරගන්න ඕනේ. එතකොට තමයි ਸਰව සම්පූර්ණ වෙන්නේ. තමන්ට යුතුයකම් නොකර අනුන්ට කොච්චර යුතුයකම් කළත් ඒක තමන්ට ලොකු සාධාරණයක් කරගත්ත නෙමෙයි වෙනවා. ආන් ඒක නිසා ගාථා රත්නයේ මුලින් සඳහන් කළා මේ ලෝකේ වටින්නේ
ධාර්මික වෙච්ච, ඥානවන්ත වෙච්ච සිල්වත් මිනිස්සු. දෙවියන් පවා එවන් මිනිස්සු ජීවත් වෙන ලෝකෙට හුඟක් සලකනවා. ආරක්ෂාව සපයනවා. ආශිර්වාද කරනවා. ආර්යයන් වහන්සේලාගේ රැකවරණය එවන් අයට නිතර නිතර ලැබෙනවා. එහෙමනම් මේ ලෝකේ ධාර්මිකයි කියලා කීවේ, ප්‍රඥාවන්තයි කියලා කීවේ, සීලවන්තයි කියලා කීවේ කාටද? තමන් නිසාවත්, අනුන් නිසාවත්, දරුවෝ නිසාවත්, ධනය නිසාවත්, රටක් නිසාවත් අකුසලයට යොමු වෙච්ච නැති, අධර්මයෙන් හම්බ වෙන සමෘද්ධියක් කවදාවත් ප්‍රාර්ථනා නොකරන ධාර්මික දිවිපෙවෙතක් ගත කරන කෙනෙක් හැමදාම ලෝක සත්වයා අගය කරන කෙනෙක්. ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන කෙනෙක්. ආර්යයන්ගේ අනුකම්පාව ලබන කෙනෙක්. මරණින් මත්තේ ඒකාන්තයෙන් සුගතියේ උපදින කෙනෙක්. ධම්මික උපාසක මහත්මයා තමන්ට යුතුයකම කරගන්න ඕන නිසා බිරිඳත් හැරියා. කලක් හොඳ ස්වාමියෙක්. පුතාවත් හැරියා. නමුත් අසරණ කලේ නෑ. තමන් වෙනුවෙන් කරගත යුතු දේ කරගෙන ඇයටත් පුතුටත් කළ යුතු උපරිම යුතුයකමත් සම්පූර්ණ කළා. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් පාරමිතා පුරපු මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුදු බව ලබාගෙන ලෝක සත්‍යය සංසාරයෙන් එතර කරන්න කටයුතු කළා. අනුන්ට පිහිට වෙනකොට තමන්ට පිහිටක් ඒකාන්තයෙන් හදාගෙන ඉන්න ඕනේ. ඒක ඥානවන්තයාගේ ස්වභාවයයි. ඒ විදිහට කල්පනා කරලා තමනුත් සීලවන්තයෙක්, ඥානවන්තයෙක්, ධාර්මිකයෙක් බවට පත් වෙන්න කොහොමද කටයුතු කළ යුත්තේ කියන කාරණාව තමන්ම තීරණය කරගෙන ඒ මගට අවතීර්ණ වෙලා තමන්ට මනා සාධාරණයක් කරගෙන බොහොම සතුටින්, සිනහවෙන්, මෙලවින් සමගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා කැනඩාවේ වෙසෙන වික්‍රමසූරිය පවුලේ දර්ශනී සේනානායක නිමේෂා, රමේෂා, නිහාල් වික්‍රමසූරිය සහ මිනෝලි මිනිබිරිය යන අයත් කළුතර නාගොඩ උස්වත්ත සේනානායක පවුලේ ඒ පවුලට සහසම්බන්ධ ඥාතීන් සියලු දෙනාමත් ධර්මදේශනාවේ දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත්වන බෙනඩික් හා දයාවතී වික්‍රමසූරිය දෙමව්පියන්ටත් සහෝදරයන් වන පණ්ඩුල, ජයකොඩි, හේමලතා වික්‍රමසූරිය යන අයටත්, නාලක සෙනවිරත්න, රෝසි ජයවර්ධන යන අයටත්, ශශිකා සුමනසේකර තරුණ දියණිය, අයිරින් සහ පියරත්න සේනානායක දෙමව්පියන් ඇතුළු සේනානායක පවුලේ සියලුම සංසාරගත ඥාතීන්ටත් මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරලා තියෙනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා වසර 91ක් සපිරෙන රාජා සේනානායක පියාණන්ටත්, සුජීවත්ව වාසය කරන වික්‍රමසූරිය පවුලේ සියලුම දෙනාටමත්, සේනානායක පවුලේ සියලු දෙනාටමත්, ධර්ම දේශනාවට පැමිණි නොපැමිණි සියලුම දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. දේශකයන්න් වහන්සේටත් වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දේශකයන්න් වහන්සේලාටත් උන්වහන්සේලා ලෝට දායාද කළ උන්වහන්සේලාගේ දෙමව්පියන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා, තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, ධර්මදේශනාවේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස
පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ